පොලිසිය හිතාගෙන හිටියේ ත්‍රිවිල් කට්ටක වහලේ අර පොඩි ලවුඩ් ස්පීකර් එකක් බඳන් ඇවිල්ලා මාර පොරවල් වගේ ප්‍රකාශයක් කරාම ඒක අහන්න මිනිස්සු බැඳිලා ඉන්නවා කියලා. නීතිය ක්‍රියාත්මක කරනවා කියන්නේ මේ ලවුඩ් ස්පීකර් කටක් බඳන් ඇවිල්ලා එහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කිව්වම ඒක හරි කියලා. පහුගිය කාලයක් තිස්සේ පොලිසිය හැසිරුනේ එහෙම. එයාලා කියන එක මිනිස්සු අහන්න ඕනේ වගේ. එයාලගේ වචනේ තමයි නීතිය වගේ. ඒගොල්ලොන්ට ඉහළින් එන දේශපාලන උපදේශ මත තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. පහුගිය දවස්වල අත්අඩංගුවට ගැනීම මාලාවක් ගැන නිරීක්ෂණය කරද්දී අපිට හොඳටම තේරුණා. මොකද සමහර පොලිසිය අයත් ඇතුළේ කතා කරනවා. ඇතුළේ කතා කරනවත් අපිට එනවා. මේ සියල්ල කොහොමද විශේෂ යුනිට් වලින් මෙහෙය වෙන්නේ? විශේෂ චරිත කොහොමද මේ සියල්ලට උපදෙස් දෙන්නේ? පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ඊට පස්සේ වුන් අධිකරණයට ඉදිරිපත් නොකර කල්පරක්කු කිරීම. ජෝසප් ස්ටාලින්ව දවසක් තියාගෙන හිටියා නිකන්. ඒතර මේ සියලු දේවල් වලදී මේ සියල්ල එන්න ඕනි එක තැනකට. ඒක නීති අනුව නම් එන්න ඕනි එක තැනකට. එහෙම නැත්නම් අනීතික ඒ කියන්නේ 80 ගණන් වල කරා වගේ රනිල්ට ඒවත් පුරුදුයි. බටලන්ද වාර්තාව ගැන අපි මේ දවස්වල වීඩියෝ මාලාවක් කරමින් ඉන්නවා. ඔබට මග අරුණා නම් බලන්න පුළුවන් මේ වීඩියෝ. ඒ වගේදී අපි කතා කරනවා කොහොමද අධිකරණයෙන් පිට ගේම ගහන්නේ කියලා. නමුත් සාමාන්‍යයෙන් දැන් නූතන ලෝකේ තියෙන හැටියට ඒගොල්ලන්ට අධිකරණය මග අරින්න බෑ. හැබැයි අධිකරණය කියන්නේ ඒගොල්ලොන්ගේ කලාපයක් විතරක් නෙමෙයි. අධිකරණය කියන්නේ අපේත් කලාපයක්. පුරවැසියන්ගේත් කලාපයක්. අපටත් පුළුවන් නීතිඥවරු එක්ක අධිකරණයට යන්න. පහුගිය දවස් කිහිපයක් තිස්සේ විශේෂයෙන් අගෝස්තු 5 වෙනිදා මේ අධිකරණය කියන කලාපයේ පළවෙනි වතාවට දරුණු ප්‍රතිරෝධයක් නැගුණා මේ මර්ධන ක්‍රියාදාමයට විරුද්ධව. ඇත්තටම අගෝස්තු 4 5 6 කියන්නේ මෙන්න රනිල් වික්‍රමසිංහගේ මර්ධනයට එරෙහි ක්‍රියාදාමය ජනතාවගේ පැත්තෙන් හරියට පටන් ගන්න. අධිකරණ බැටල් ග්‍රවුන්ඩ් එකේ. ඒතර අපි මේ කතා කරන දවසේ 6 වෙනිදා හවස රැලියක් පැවැත්වීමට නියමිතයි මර්ධනයට එරෙහිව. 5 වෙනිදා අධිකරණය තුලදී තීන්දුව සහ ඒ ක්‍රියාදාම ගණනාවක් සිද්ධ වුණා. විශේෂයෙන් නීති දැන් සමහරව අහනවා කෝ සාලිය පීරිස් කියලා. කෝ සාලිය පීරිස්ට මොකද උනේ කියලා. සාලිය පීරිස් ඇතුළු සාලිය පීරිස් එම්.ඒ. සුමන්තිරන්, රියන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න වගේ නුවන් වගේ ජනාධිපති නීතිඥවරුන් සහ ඊට අමතරව නුවන් බෝපගේ වගේ ජයන්ත දිහියත්තගේ ඇතුළු ප්‍රවීණ නීතිඥවරුන් ගණනාවක් එකතු වෙලා මේක ඇතුලේ ෆයිට් කරමින් තරුණයෝ වැඩිහිටියෝ ෆයිට් කරමින් ඉන්නවා මේ නීති ශ්‍රේෂ්ඨය තුල අධිකරණය තුල ජයග්‍රහණ ලබාගෙන. අපි මේකෙදි කතා කරන්නේ එහෙම අධිකරණයේදී ලැබුණු ජයග්‍රහණ කිහිපයක්. පළවෙනි එක තමයි අර ලවුඩ් ස්පීකර් කටක් බැඳගෙන ගෝල් ෆේස් එකට අවිල්ලා කයිවාරුවක් ගහපු පොලිසියට නැට්ටා කුලන් යන්න සිද්ධ වුණා. අභියාචන අධිකරණයේදී නීතිපතිවරයා කියපු ප්‍රකාශයත් එක්ක පස්වෙනිද ගලවනවා කියලා දාපු පාට් අකුල ගන්න සිද්ධ වුණා. මේ වෙද්දි ඒක අභියාචන අධිකරණයේ විභාග වෙමින් පවතිනවා. පොලිසිය හිතාගෙන හිටියේ මිනිස්සු පිළිගන්න ඕන කියලා පොලිසිය නිවේදනයේ නීතිය කියලා. පොලිසියේ නිවේදනයේ නීතිය නෙමෙයි. අපි පස්සේ වෙනම කතා කරන්නම්. පොලිසිය ඔය කියන නිවේදනයේ නීතිය කියලා හිතාගෙන ඇඳ නීතිය දාලා ඒකට විරුද්ධව මේ වෙනකොට අපි FR එකක් දාලා තියෙනවා. තන්දුත් සහ මම තමුන් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ වෙනුවෙන්. පොලිසිය මෙතෙන්දිත් හිතන් හිටියේ ඒගොල්ලෝ නිවේදනයක් දැම්ම පළිට ඒගොල්ලෝ ඇවිල්ලා මේ ලවුඩ් ස්පීකර් එකක් බඳගෙන මොනවා හරි කිව්ව පළිට මිනිස්සුක පිළිපදින්න ඕන කියලා. නෑ එහෙම පිළිපදින්න ඕනේ නෑ. ඒක පිළිපදින්න ඕනේ නැති හින්දා තමයි ඒක අධිකරණේ ෆයිට් කළේ. විනිශ්චයකාරවරයා පවා අධිකරණයේ ප්‍රශ්න කරනවා. ඒ තමා ගෝඨාගෝගම මාස 4ක් තිස්සේ තිබ්බ සියලුම කූඩාරම් සියලුම හට් ඉවත් කරගෙන යන්න කියලා ගෝඨාගෝගම තියෙන වගාව එළවලු වගාවක්. හැබැයි මාධ්‍ය නිවේදනයේ තිබ්බේ නීති විරෝධී වගාවක් කියලා. ගංජා හරි කංසා වගාවක් නෙමෙයි තිබ්බේ. නැතුව වෙන මොනවා හරි වගාවක් නෙමෙයි තිබ්බේ. එළවලු වගාවක්. ඒක නීති විරෝධී වගාවක් කියලා තිබ්බේ. නීති විරෝධී භෝග කියලා තිබ්බේ. අපි දන්නේ නැහැ නීති විරෝධී භෝග කියන්නේ මොනවද කියලා. ඒව ඔක්කොම ඉවත් කරගෙන යන්න කියලා ඊයේ හවස 5ට කලින් පොලිසිය නිවේදනය කළා පෙරේදා. ඉතින් ඒකට බය වෙන්නේ නැතුව ඒ නියෝගේ වළක්වන රිට් එකක් ඉල්ලලා අර්ගනකාරයෝ 4 දෙනෙක් නීතිඥ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් කරහා අභියාචනාධිකරණයේ රිට් පැසමක් ගොනු කළා. මේ රිට් පැසම ඊයේ කැඳවපු වෙලාවේ නීතිපති වෙනුවෙන් පෙනී හිටියේ සුමති ධර්මවර්ධන අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා. ඔහු කරුණු දක්වමින් කිව්වා මිනිස්සු මෙතන ඉන්න එක නීති විරෝධී, මේකේ ඇතුලේ අනීතික දේවල් වෙනවා. අනීතික දේවල් වෙනවා කියලා ඔහු කිව්වේ හොරකම් වෙනවා වගේ, මුදල් පසුබිම් හොරකම් කරනවා වගේ, ඒ වගේ දේවල් තමයි වෙනවා කියලා කිව්වේ. එතකොට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කිව්වද මේ දහස් ගාණක් රැස් වෙන සැනක මුදල් පසුබිමක් හොරකම් කරන එක සාමාන්‍ය සිදුවීමක්. ඉතින් ඒ වගේ දෙයකට ගෝඨකෝගමයින් කරන්න ඕනේ නැහනේ. අනිත් එක සාලිය පීරිස් පැහැදිලිව පෙන්වලා දුන්නා මීට කලින් පොලිසිය සහ මේ නීතිපතිවරයාත් කියලා තියෙනවා මෙතන තියෙන සාමකාමී අරගලයක් කියලා.
ඊට අමතරව ජනාධිපතිවරයා අගමැතිවරයා විදිහට පත් වුණ ගමන්ම කිව්වේ ගෝල් ෆේස් එකේ ඉන්න අයගේ සුපසාධනය ගැන හොයලා බලන්න කමිටුවක් පත් කරනවා කියලා. ඒකේ නායකයා විදිහට රුවන් විජේවර්ධනව පත් කළා. මාධ්‍ය නිවේදන දැම්මා. ඉතින් එහෙම එකපාරට මේ ගෝල් ෆේස් එකේ සුපසාධනය හොයන්න මේ කමිටුපත් කරපු අගමැතිවරයා ජනාධිපතිවරයා වෙච්ච ගමන්ම කොහොමද මේක අයින් කරන්නේ? මොකද්ද නීතිය? මේ සුමන්ත්‍රණ ප්‍රශ්න කළා මොකද්ද නීතිය? පොලිසියට මොකක්ද තියෙන හැකියාව මේක අයින් කරන්න? අභියාචනාධිකරණ විනිසුරුන් කරන සෝපිත රාජකරුණා සහ දම්බික ගණේපොළ මහත්වරුන් ඉදිරියේ මේක ගත්තේ. සෝපිත රාජකරුණා ප්‍රශ්න කළා නීතිපතිගෙන් මොකද්ද පොලිසියට තියෙන නීතිය? අන්තිමට නීතිපතිට එකඟ වෙන්න වුණා අධිකරණ නියෝගයකින් පිට නිසි නීතිමය ක්‍රමවේදය අනුගමනය නොකර මේක ඉවත් කරන්නේ නැහැ කියලා. මොකද නීතියක් නැහැ. පොලිසිය ඇවිල්ලා හවුස් ස්පීකර් එකක් බඳගෙන අනවුන්ස් කළා කියලා මිනිස්සු යන්න ඕනෙත් නැහැ. මේ තියෙනවා අයින් කරගන්න ඕනෙත් නැහැ. පොලිසියට මොකක්ද තියෙන බලය එහෙම කියන්න. ඒකට නිශ්චිත පනක් තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරී පනත හරි වෙන මොකක් හරි අදාළ පනක් තියෙනවා. ඒකට අනුව අධිකරණයට ගිහිල්ලා අධිකරණ නියෝගයක් කරගෙන කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයෙන් පරිබාහිරව කරන එක වැරදි කියලා අධිකරණයේදී කියුණා. අධිකරණයේදී නීතිඥවරු ප්‍රශ්න කළා. ඒ අනුව මේ නීතිපතිවරයා එකඟ වුණා කිසිම නීතිමය ක්‍රමයක තියෙන නීතියට පිටින් කලින් වගේ මිලිටරිය හරි මොනවා හරි පාවිච්චි කරලා මේ අයින් කරන එක නතර කරනවා සහ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට උපදෙස් දෙනවා කියලා මේ සම්බන්ධ මේ පෙස්සම වැඩිදුර විභාගය ලබන 10 වෙනිදා නැවත කැඳවන්න නියමිතයි. එතකොට ඒ විදිහට නැවත කැඳවන තෙක් තමයි මේක අයින් කරන්න කිව්වේ. එහෙම නැතුව මේ 10 වෙනිදා අයින් කරනවා කියලා නෙවෙයි කිව්වේ. සමහර මාධ්‍යවල නිකන් වැරදිතර මේ 10 වෙනිදා වෙනකන් ඉන්න පුළුවන් වගේ එකක් කියනවා නෑ. 10 වෙනිදා අයින් කරනවා නෙවෙයි කියන්නේ. 10 වෙනිදා තෙක් අයින් කරන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා. ඊට පස්සේ වුණත් ඒක අධිකරණ ක්‍රියාවලියත් එක්ක කොහොමද මේක සිද්ධ වෙන්නේ? ඒ වනුව දේවල් තීන්දුව වෙයි. කොහොම නමුත් මේ විරෝධය තියනවද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ අධිකරණයේ ඒ ආයතනවල වගන්ති පනත් අනුව නෙවෙයි. අපි ඒක පැහැදිලිව දන්නවා. කියන්නේ මේ විරෝධය තියෙනවද නැද්ද කියන එක තීන්දුව වී යුත්තේ මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැත්තේ. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් දැන් රකින්නවද? දැන් මේ දවස්වල පහුගිය දවස්වල චූටි මිලකින් ගෑස් චුට්ටක් අඩු වුණා, ඩීසල් රුපියල් 10ක් අඩු වුණා, මේ වගේ පොඩි මේ මිල ගණන් ටිකක් අඩු වුණා කියලා මිනිස්සු සතුටින් ඉන්නවා. හැබැයි මේ වෙද්දි ලංකාවේ ඊළඟ මාස ගානට විශේෂයෙන් මුහුද සැරවෙද්දී ලංකාවට ගල්ලංගුරු එහෙම ගොඩක් බාන්න බැරි කාල සීමාවක් එනවා. මේ කාලයේ වෙද්දී අවශ්‍ය ගල්ලංගුරු ප්‍රමාණය ගොඩ ගහලා තියාගන්න ඕනේ විදුලිය නිපදවීම සඳහා. ඒකට දැන් මේ වෙද්දී විදුලිය කැපීම දැන් මේ සතියක් නතර කරනවා කිව්වා. නමුත් එහෙම වුණත් මොකද මේ සතිය නතර කරනවා කිව්වේ 9 වෙනිදා එන නිසා. මේ 9 වෙනිදා වෙනකන් මේ ඩීසල් පෙට්‍රල් ටික තියෙනවා. 9 වෙනිදා වෙනකන් දේවල් ගොඩාක් තියෙනවා. මොකද මිනිස්සු 9 වෙනිදා එකතු වෙයි. අර මිනිසුන්ගේ ඔළුවේ පොඩි විශ්වාසයක් තියෙනවා 9 වෙනිදා කියන එක පැටර්න් එකක් විදිහට. ඒ නිසා මිනිස්සු එකතු වෙයි කියලා ගෑස් අඩු වුණා, ඩීසල් අඩු වුණා. නමුත් ඉන් එහාට රනිල් වික්‍රමසිංහම ඉංග්‍රීසි භාෂාවෙන් සහ වෙන විදිහට ෂේප් එකේ එක වෙන පැනල් වල කියනවා ඉස්සරහා මාස 6ම අමාරුයි කියලා. ඒක જાතියට හරියට පැහැදිලිව කියන්නේ නැහැ මොකද්ද මේ අමාරුව කියලා. නමුත් ඉස්සරහා මාසය 6 අමාරුයි කියලා ඒ ආර්ථිකය ගැන සාකච්ඡා කරන තැන්වලදී වෙන තැන්වල ෂේප් එකේ කියනවා. ඇත්තටම ඉස්සරහා මාස 6 පට්ට අමාරුයි. ලංකාවට මේ චීනෙන් අර ඔත්තු බලන නෞකාවක් ගෙනාවා කියලා. ඔබ දන්නවා ඇති චීනයේ යුවන් වොන් 5 කියන නැව ලංකාවට මේ නැව ආයුධ තියෙන නැවක් නෙමෙයි මේ නැවේ තියෙනවා අභ්‍යවකාශයේ ඔත්තු බලන්න. ඔබ දන්නවා ඇති අභ්‍යවකාශයේ ඔත්තු බලන්න කියන්නේ අභ්‍යවකාශයේ තමන්ගේ උනත් වෙන කාගේ හරි උනා සැටලයිට් ගැන බලන්න පුළුවන් අභ්‍යවකාශ මේවා ගැන බලන්න පුළුවන් එකක්. ඒතොර ඒ තරම් දුර බලන්න පුළුවන් එකක් කොහොමත් අල්ලපු රට බලන්න පුළුවන්. ඉතින් ඉන්දියාව බය වෙලා ඉන්නේ. ඉන්දියාවේ දකුණු ඉන්දියා කලාපයේ තියෙනවා ඊටාම සංවේදී ස්ථාන කිහිපයක්. ඒතර හම්බන්තොටට මේ නැව දාලා ඒ වගේ ඔත්තු බලයිද කියන බය ඉන්දියාවට දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට චීන එක ගෙනල්ලා මේ වෙලාවේ චීනයෙන් හරි කියනවා ඩොලර් බිලියන 4ක 5ක බ්‍රිජ් ෆයිනෑන්සින් අපට අවශ්‍යයි. ඒ කියන්නේ IMF එක අපට සල්ලි දෙන තුරු අතරමැදි ටයිම් පීරියඩ් එක මාස ගාණක් යනවා. ඒ ටයිම් පීරියඩ් එකේ අවශ්‍ය මුදල හොයාගන්න බැරුව ඉන්නේ. මේක කොහෙන් හරි අඩුතරමේ චීනයෙන්ම හරි ගන්න මේ වෙලාවේ දඟලුවාට ඇත්තටම ප්‍රායෝගික යථාර්ථය තමයි චීනයත් මේ වෙලාවේ ඉන්න ලබන අවුරුද්දේ ඉන්න ඉඩ තියෙන විශාල ආර්ථික අවපාතයකට ලෑස්ති වෙන්න කොහොමද කිය. ඉන්දියාව වුණත් එහෙම ඉන්නවා. ඉතින් අපිට කොහොමත් මේ වෙලාවේ ඒක ලබන්න බෑ. ලැබුවා අපිට ඩොලර් බිලියනයක දෙකක එකක් කොහොම හරි මැජික් එකක් කරලා මැජික් යෂ්ටිය වනලා ගන්න පුළුවන් වෙයි. එහෙම මැජික් යෂ්ටියක් රනිල් ළඟ තියෙනවා නම් රනිල් ළඟ තියෙන මැජික් යෂ්ටිය ගැන අපි කියන්නේ. ඉතින් එහෙම තියෙනවා නම් ගන්න පුළුවන් වෙයි. හරිද? එහෙම ගත්තත් ඒක මාසයකට දෙකකට විසක් එහෙම විදේශ රටවලට තනියෙන් තව රටක් දුවන්න බෑ. ඒවා ඩ්‍රයි අවුට් වෙනවා. ඒ කියන්නේ ඒ ෆයිනෑන්සින් සපෝට් එක ඒඩ් එක ඩ්‍රයි අවුට් වෙනවා.
එහෙමයි කියන්නේ. දැන් ඉන්දියන් එක ඩ්‍රයි අවුට් වෙලා ඉවරයි. දැන් ඉන්දියාව ඕනේ නැහැ මේගොල්ලෝ. ඉන්දියාවට පස්ස හරවනවා. ඉතින් කොහොම හරි ප්‍රායෝගික යථාර්ථය තමයි ඉදිරියේ මාස ගාණක් යනකම් අමාරු කාලයක් එනවා. ඒතර ගෝල් ෆේස් එක පැවතුනොත් අල්ලගෙන හිටියොත් ගෝල් ෆේස් එකේ ගලවලා විසි කරගන්න බැරි වුණොත් නැවත මේක ශක්තිමත් වෙන බව දන්න. අද ගෝල් ෆේස් එකෙන් සමහරු යනවා ගිහිල්ලා රෝමිය වෙන් වෙලා යන කතා කියනවා. නමුත් අනිවාර්යයෙන්ම මේක නැවතත් ශක්තිමත් වෙනවා මේ විරෝධය. මේක දන්නවා මේගොල්ලෝ. ඒ නිසායි රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ නායකයෝ හම්බ වෙද්දී කිව්වේ මේ හදිසි නීතිය අවශ්‍ය වෙනවා ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කරන්න කියලා. මොකද වුන් හිතනවා මිනිස්සු දැඩිව මර්ධනය කරන නීතිත් එක්ක තමයි මේ ආර්ථිකය හදන්න. රනිල්ගේ විශ්වාසය ඒක. මිනිස්සු එක්ක සහයෝගයෙන් කරන්න එයා දන්නේ. මිනිසුන්ව තලලා පෙළලා තමන්ගේ තනි මතයට දේවල් කරන්න තමයි දන්නේ. අංක 1 ක්ලාසික් ඒකාධිපති. හරි. අපි යමු අධිකරණයේදී ලැබූ ජයග්‍රහණ දෙසට නැවත වතාවක්. මම කලින් නීතිඥවරු කිහිප දෙනෙක්ගේ නම් කිව්වා. මට මග ඇරුණු නම් තියෙනවා. නීතිඥ හිජාස් හිස්බුල්ලා අවුරුදු ගාණක් රාජපක්ෂ ආණ්ඩුව අසාධාරණ විදිහට හිරේ දැම්මා. ඔහු මේ වෙද්දි ජයග්‍රාහී නඩු කිහිපයකට විශේෂයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ පෙනී හිටියා. ඒ වගේම නීතිඥ සිරාස් නූර්දීන් මේ වගේ නීතිඥවරු ගණනාවක් පෙනී හිටියා. අපි නම් කියන්න ගියොත් බොහෝ නම් මග හැරෙන්න ඉඩ තියෙනවා. මිගාර ඩොස් පෙනී හිටියා. ඉතින් මේ අයගේ නම් අපිට මග හැරෙන ස්වස්තිකා අරුලිංගම් විවිධ අය කට්ට කාගෙන තැන් තැන් වල රැස්තිය ඇදුවේවි මහන්සි වුණා මේ වෙලාවේ. ඉතින් ඒ අය ලැබූ ජයග්‍රහණ තමයි අපි කතා කරමින් හිටියේ. අපි කතා කරා ගෝල් ෆේස් එක අයින් කරන්න හදපු උත්සාහයට පස්වෙනිදා වෙච්ච වැඩේ. ඒ වගේම ජෝසප් ස්ටාලින්ව බන්ධනාගාරගත කිරීම ගැනත් ඒ වගේම කොළඹ ජනාධිපති මන්දිරයේදී හම්බ වෙච්ච සල්ලි ෂේප් එකේ තිරාන්නල ෂේප් එකේ ගන්න හදපු එක දේශපන්දු තෙන්නකොන් ලවා. ඒ කියන්නේ ෂේප් එකේ කියන වචනේ දැම්මේ උසාවියට ඉදිරිපත් නොකර විධිමත් ක්‍රියාදාමෙන් තොරව හොරෙන් ගන්න හදපු එක ගැන මේ වෙද්දි අධිකරණයට කරු වාර්තා වෙලා තියෙනවා. මොකද දේශපන්දු බලපෑම් කරලා තිනවා මේ සල්ලි අධිකරණ ඉදිරිපත් නොකර දෙන්න කියලා. දේශපන්දුලා වැඩේ නාගත්තේ සල්ලි එහෙම නොදී සල්ලි බාර දුන්නේ උන්ගෙන් පලි ගන්න ඕනි වුණා. ඒකෙන් උසාවියට දැම්ම මේ කතාව මතුවලා තියෙනවා. අපි ඒක ගැන කතා කරන්න ඕනේ. ඒ වගේම හිරුනිකාව හිරේ දාන්න ගත්ත උත්සාහයටත් ලොකු පොල්ලක් වැටුණා. නීතිඥවරුන් කරපු කරුණු දැක්වීම හමුවේ පොලිසිය හිරුනිකාව හිරේ දාන්න ගත්ත දැඩි උත්සාහය නතර වෙන්නත් කටයුතු හැදුනා. අපි කලින් කිව්වා ජෝසප් ස්ටාලින්ව ගුරු සංගමයේ ඉඳි පහුගිය 3 වෙනිදා කොහොමද පැහැරගෙන ගියේ කියලා, කොහොමද පොලිසිය අරන් ගියේ කියලා. පොලිසිය 50ක් විතර ඇවිදින්න ජිප් 4-5ක් ඇවිදින්න මේ තෙල් නැති කාලේ ජෝසප් ස්ටාලින්ව අරන් ගියා. ජෝසප්ට පොලිසියට එන්න කිව්වා නම් ජෝසප් වෙනවා. මොකද ජෝසප් හැංගෙන කෙනෙක් නෙමෙයි. ඔය කියන වෙලාවෙදිත් ගුරු සංගමයේ ඇතුලේ තවත් ගුරු කීව දෙන්නෙක් එක්ක තවත් වෘත්තීය සමිති නායකයෝ දෙන්නෙක් එක්ක කතා බහ කරමින් ජෝසප් හිටියේ. ඊට කලින් උද්ඝෝෂණයකට සහභාගී වුණා. ජෝසප් බය හැංගෙන කෙනෙක් නෙමෙයි. කොහොම හරි කොටුව පොලිසියට සහ අදාළ පොලිසිය වලට ඉහළින් ආපු බලපෑමක්. ඉහළින් කිව්වම හැමෝම දන්නවනේ කවුද කියලා. ටිරානල්ල සහ දේශපන්දු තෙන්නකෝන්. බලපෑම උඩ තමයි ජෝසප් ස්ටාලින් එකපාරට ගිහිල්ලා අරගෙන ගියේ. ජෝසප් අරන් ගියේ 3 වෙනිදා හවස. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා හවස අරන් ගියාම රැයට මහේස්ත්‍රාත් උසාවියට දානවා. හැබැයි ජෝසප් 3 වෙනිදා රැය මහේස්ත්‍රාත් උසාවියට දැම්මේ නැහැ. කොටුව පොලිසිය තියන් හිටියා. පහුවදා උදේ දානවා කිව්වා. පහුවදා උදේ දැම්මෙත් නැහැ. අපිට දැනගන්න තියෙන විදිහට පහුවදා උදේ වෙද්දි පහුවදා දවල් වෙද්දි කියන්නේ උදේ තමයි උසාවි දාන්න හිටියේ. උදේ වෙද්දි හිටපු විමර්ශන නිලධාරියෝ වෙන විමර්ශන නිලධාරියෙක් දාලා. එහෙම කරලා ජෝසප් රැය වෙනකන් තියන් හිටියා. හවස 5:50 වෙනකන් පොලිසිය තියන් හිටියා. ඊට පස්සේ කොම්පඤ්ඤ වීදි පොලිසියට ගිහිල්ලා ටික වෙලාවක් තියන් හිටියා. සාමාන්‍යයෙන් සැකකාරය පැය 24ක් ඇතුළත අධිකරණ ඉදිරිපත් කරන්න එපා. ඔය පැය 24 කියන්නේ පැය 24ක් යනකම් බලන් ඉන්න කියන එක නෙමෙයි. හැකි පුළුවන් ඉක්මනින් මහේස්ත්‍රාත් හම්බුට ඉදිරිපත් කරන්න. ඕන්නම් පුළුවන්කම තිබ්බා කොටුව මහේස්ත්‍රාත් ඉල්ලගම ගෙට එදා දවල් උසාවියට දාන්න. හැබැයි දැන් මෙන්න රැය වෙනකන් තියන් ඉඳලා රැය 7යි ගානට විතර කොටුව මහේස්ත්‍රාත්ගේ මහරගම ගෙදෙට්ට අරන් ගියා. පොලිසිය හිතන්න ඇති ඒ වෙනකොට මේ ජෝසප් ස්ටාලින් රැයට අරන් ගියාම නීතිඥවරු ඉදිරිපත් වෙන්නේ නැති වෙයි. එහෙම නැත්නම් මිනිස්සු එකතු වෙන්නේ නැති වෙයි කියලා. පහුගිය නඩුවල කිසිම එකක නොවිච්ච විදිහට කොටුව මහේස්ත්‍රාත්ගේ මහරගම ගියේ ළඟට 100කට වැඩි පිරිසක් එකතු වුණා. ගුරුවරු සහ වෘත්තීය සමිති නායකයෝ. නීතිඥවරු ගත්තොත් එහෙම මොහුන් හිතන්නේ නැතුව ජනාධිපති නීතිඥවරු පව එයි කියලා. හැබැයි ජනාධිපති නීතිඥ සාල්්‍ය පියරිස්, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, නීතිඥ සිරාස් නූර්දීන්, නීතිඥ ජයන්ත දෙහියත්තගේ, ස්වස්තිකා අරුලිංගම්, ප්‍රබෝධ රත්නායක, සුනිල් වටකර, ලක්මාරි හේමචන්ද්‍ර, ජානක අධිකාරී, මිසා ටීගල්, ඩී.එම්. දිසානායක, සුරෙන් ඩී පෙරේරා, මහේෂා බාලරාජ්, ඉෂාරා ජයසේන, තිල්නි තාරකා සෙව්වන්දි, මනෝජ් නානායක්කාර, අමිල එගොඩ මහවත්ත, ඉන්දුල හේවගේ, ශානිකා සිල්වා, මధు කල්පනා ඇතුළු නීතිඥවරු 50කට වැඩි. 50කට වැඩි ජෝසප් වෙනුවෙන් අධිකරණයේ පෙනී හිටියා.
මූලිකම දේ තමයි ජෝසප් අධිකරණ ඉදිරිපත් කළා තිබ්බේ මැයි මාසේ 28 වෙනිදා අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණයක් කළා කියලා සහ ඒ උද්ඝෝෂණයේදී පොදු දේපළ වලට අනර්ථයක් සිද්ධ කළා කියලා. බැරියර් වලට තමයි අනර්ථ සිද්ධ කළේ කියලා රුපියල් 30000 ගානක හෝ 38000 ගානක ගානක් දාලා තිබ්බා. ඒක අප දෙන්න පුළුවන් වරදක්. ඊළඟට ඔහුව රිමාන්ඩ් කරන්න ප්‍රධානම හේතුව තමයි අධිකරණ නියෝගයක් කඩ කළා සහ ඔහුට මේ සම්බන්ධයෙන් වෙනත් නඩු තියෙනවා කියලා. පොලිසිය බොරු නඩු දැම්ම තරමට මේ ඕනනම් පොලිසියට මටත් පුළුවන් උඩුවට හරි කාට හරි බොරු නඩු දාලා මේ නඩු දෙක තුනක් තියෙනවා කියලා රිමාන්ඩ් කරන්න. එහෙම නීතිමය මේව එකක් නැහැ. මේකෙදි එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති නීතිඥවරයා ප්‍රමුඛ නීතිඥවරුන්ගේ තර්කය වුණේ අධිකරණ නියෝගයක් කඩ කරා කියන්න නීතියක් මොනවත් නැහැ. අධිකරණ නියෝගයක් කඩ කරපේක වරදක් වෙනවා ඒක අධිකරණට අපහාස කිරීම යටතේ යන්න ඕන. අධිකරණට අපහාස කිරීම යටතේ පැහැදිලි නීතියක් නැහැ. අධිකරණට අපහාස කිරීමේ නඩු විභාග කරන්න පුළුවන් අභියාචන අධිකරණයෙන් ඉහළ. එතකොට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණට අපහාස කිරීමේ නඩු විභාග කරන්න බෑ. ඒක පැහැදිලිවම පෙන්නවා. එහෙම වුණත් කොටුව මහේස්ත්‍රාත් තිලනගමගේ ජෝසප් ස්ටාලින් රිමාන්ඩ් කළා ලබන 12 වෙනිදා වෙනකන්. ඉන්පස්සේ නැවතත් ඊයේ දවසේදී මෝෂන් එකක් මාර්ගයෙන් නුවන් බෝපගේ මෝෂන් එකක් මාර්ගයෙන් මේ නඩුව ගත්තා. ශිරාස් නූර්දීන් නුවන් බෝපගේ එම්.ඒ. සුමන්තිරන් සරත් ජයමාන්න ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී හිටියා. නැවතත් අරකම මත කළා ඒ තමයි අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් ඒ නියෝගය නිකුත් කරපු උසාවියටම ඒක විභාග කරන්න කිසිම බලයක් නැහැ. මහේස්ත්‍රාත් උසාවියට අධිකරණට අපහාස කිරීමේ ගැන විමර්ශනය කරන්න නඩුව අහන්න කිසිම බලයක් නැහැ. ඒ නිසා ජෝසප්ම උදාහරණයක් කියලා කොහොම වුණත් ඒ සම්බන්ධ තීන්දුව ලබන සඳුදා ලබා දෙන්න නියමිතයි. ජෝසප් ස්ටාලින් සම්බන්ධයෙන් සමහර විට හිතන්න ඇති ජෝසප් එල්ලුවට පස්සේ ජෝසප් ඇත්තටම අල්ලන්න ඇත්තේ දැන් හෙට ජෝසප්ගේ ප්‍රධානත්වයෙන් ජෝසප් මෙහෙයවන ලොකු වැඩසටහනක් තියන්න නියමිත වෙලා තිබ්බා. අද ඒක වළක්වන්න වෙන්න ඇති ජෝසප් අත්අඩංගුවට ගන්න ගත්තේ. හැබැයි ජෝසප් අත්අඩංගුවට ගත්තට පස්සේ ගුරුවරු දැන් එළියට බහලා තියෙනවා. ලංකාව පුරාම ඉස්කෝලවල ගුරුවරු ඊ උද්ඝෝෂණ කළා. අපරේද උද්ඝෝෂණ කළා. සමහර විට සමුදත් ලොකු උද්ඝෝෂණ තියෙන්න පුළුවන්. ඒ වගේම හිරුනිකා ප්‍රේමචන්ද්‍රව කොටු කරන්න අපි දැනුවත්ව රනිල් වික්‍රමසිංහ ඉතාම දැඩි පෞද්ගලික තරහකින් වෛරයකින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පිළිබඳව ඉන්නවා. මොකද හිරුනිකා තමයි ගෙලින්ම රනිල්ගේ ගෙදරටත් ගියා මුලින්ම. ඒ වගේම එතන දිගටම රනිල් පිළිබඳ දැඩි විරෝධයක් ඇය එල්ල කරමින් හිටියා. ඒ නිසා අපට ආරංචි විතර දැඩි වුමනාවක් හිරුනිකාව ඇරෙස්ට් කිරීම සඳහා තිබුණා. එදා ගෝඨාභය රාජපක්ෂ සිටියේදී ජනාධිපති මන්දිරයේ ආසන්නයටම ගිහිල්ලා ගේට්ටුව ළඟටම ගිහිල්ලා පළවෙනි වතාවට උද්ඝෝෂණය කළෙත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අර වහලා තිබුණු පසුබිමේ. එතකොට ඇය ඒ වෙලාවේ අත්අඩංගුවට අරගෙන පොලිස් අප මත නිදහස් කරා ඔබට මතක ඇති. ඉතින් එදා ඒ විරෝධයට අදාළව තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍රව ගෙන්නලා තිබුණා අධිකරණයට ඇයට සිතාසි නිකුත් කරලා කරුණු වාර්තා කළා මහේස්ත්‍රාත් අධිකරණයට කොටුවේ ගෙන්නුවා. මේ වෙලාවේ නීතිඥ හිජාස් ඉස්පුල්ලා නීතිඥ හෆීල් ෆාරිස් සහ නීතිඥ ෆාර්හාන් කාසිම් කියන නීතිඥවරු ඇය වෙනුවෙන් ඉදිරිපත් වුණා. එතකොට ඇත්තටම පොලිසියට ඕන උනේ ඇයව විත්තිකාරී කරලා ඇයට එරෙහිව චෝදනා ගොනු කරලා නඩුව ගෙනියන්න. සහ පුළුවන් වුණොත් ඇයව අත්අඩංගුවට ගන්න. හැබැයි මේ නීතිඥවරු කරුණු දක්වමින් පෙන්නවා මොකද ඇයට තිබුණු චෝදනා ජනාධිපති මන්දිරයේ ඉදිරිපිට විරෝධතා පවත්වමින් අයුතු ජනරාශිය තමයි හැමගොඩම දන්නේ. අයුතු ජනරාශියක සමාජිකයන් වෙමින් රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පොලිස් නිලධාරී දෙන්නෙක් හපා කාලා විරුනිකා පොලිසිය දෙන්නෙක් හපලා බරපතල තුවා හපා කායකෙන කැනිබල් කෙනෙක් වගේ මිනිමස්කර කෙනෙක් වගේ නිකන් හපා කාලා බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් තමයි ඇයට මේව කරලා ඇයව සැකකරුවන් ලෙස නම් කිරීම කියන රාජකාරියට බාධා කිරීම අයුතු ජනරාශිය සහ තුවාල සිදු කිරීම කියන ප්‍රධාන චෝදනා තුන. නමුත් මේක ගැන කරුණු වාර්තා කරද්දී විශේෂයෙන් නීතිඥ හිජාස් ඉස්පුල්ලා ඇතුළු අය පෙන්වා දුන්නා පොලිසියට ඕනේ විදිහට වගන්ති ඒ තෝරගෙන පුද්ගලයන්ට අධිකරණයට කරුණු වාර්තා කිරීම කරන්න බෑ. එහෙම නම් කරපු පමණින් මේ කවුරුත් සැකකරුව වෙන්නේ නැහැ කියලා. පොලිසියට දැන් මාව ගන්න ඕන නම් මුලින් රාජ්‍ය විවේචනය කරා හරි මොකක් හරි කියනවා. තරිදුව ගන්න ඕන නම් තව මොකක් හරි එකක් කියනවා. කියලා ගෙනල්ලා ඊට පස්සේ දානවා. ඊට පස්සේ දැන් ඕනම මිනිහෙක් වෙහනම් කොයි වෙලේ හරි ඉන්නේ දාන්න පුළුවන්. ඔය අහවල් හන්දියෙන් ගියා. එතකොට අහවල් බෙට්ට පෑගුණා. බෙට්ට පෑගිලා තව තැනක බෙට්ටෙක් ටිකක් ගෑවුණා. ඒ නිසා මේ මොකද්ද පොදු දේපළ වලට මෙච්චර හානියක් වුණා කියයි. අහවල් ඔෆිස් එක හොදන්න මෙච්චර වීදමක් ගියා කියලා. ඉතින් එහෙම මේ මිනිසුන්ට මේ නිකන් ජීවත් වෙන අතරේ සිද්ධ වෙන දේවල් හරි මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රකාශ කරන අතරතුරේ සිද්ධ වෙච්ච දෙයක් නිසා මිනිසුන් එහෙම ලේබල් කරලා අපරාධකාරයෝ බවට පත් කරන්න බෑ. මේ වෙලාවේ පොදුවේ කරමින් ඉන්නේ ඒක. එතකොට මේක ගැන දැඩිව තර්ක කිරීමෙන් පස්සේ නිදින්වරු තර්ක කරාට පස්සේ කොටුව මහේස්ත්‍රාත් තිලනගමගේ
නීතිඥවරු කියපු පෙන්වා දීම පිළි අරගෙන හිරුනිකාව සැකකාරුවෙක් ලෙස නම් කරන්න අවසර දුන්නේ නැහැ. ඉතින් ඒ අනුව හිරුනිකාව කොටු කරන්න ගත්ත ඒ උත්සාහය යට ගිහිල්ලා තියෙනවා. ඒක පරාජයටපත් වෙලා තියෙනවා. නමුත් අපිට ආරංචි විදිහට තව කේස් එකක් ඇයට එරෙහිව දාන්න ඉන්නවා. කේස් දෙකක් විතර තියෙනවා. ඇයව කොහොම හරි හිර කරගන්න ආණ්ඩු උත්සාහ කරමින් ඉන්නවා. නමුත් එක උත්සාහයක් මේ විදිහට අධිකරණය තුල පරාජයටපත් වුණා. හිරුනිකා කෙලින්ම හිරුනිකා හැම වෙලාවෙම අධිකරණය තුල සටන් කිරීමට දක්ෂ කෙනෙක්, අධිකරණය තුල සටන් කරපු කෙනෙක්. ඉතින් ඇය කෙලින්ම රනිල් වික්‍රමසිංහට මැදෙන්ගිල්ල පෙන්නුවා. මේකෙන් පස්සේ කොහොමත් මං හිතන්නේ හැමෝම පුරුදු වෙන්න ඕනි ඔය නඩුවලදී අධිකරණයෙන් හිර කරන්න ගන්න අය ඔය විදිහට මගේ සංකේතාත්මකව රනිල් වික්‍රමසිංහට ඒ විදිහට විරෝධය දක්වන්න. ඉතින් ඒත් එකම අනෙක් ප්‍රධානම එක තමයි පොලිසිය බාර ඇමති අපි කිව්ව එක සල්ලි ෂේප් එකේ ගන්න හදපු එක ටිරානලස් කරපු වැඩ ඔබ දකින්න ඇති බැංකු සේවක සංගමයේ දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. ටිරානලස්ලා හොරෙන් මේ ඩීල් දාලා ණයගත්තේ වගේ එලිදි කරපු නිලධාරින් දෙන්නේ මේ සංගමේ ක්‍රියාකාරින් දෙන්නේ අරන් තියෙන සෙල්ෆි ගැහුවා කියලා. සෙල්ෆි ගැහුවා කියලා අරන් තියෙන පොලිස් කණ්ඩායම් දෙකක් කඩවතට ඇවිල්ලා ඔත්තු බලලා මේ යක්කු පාරේ යන්නේ කොයි වෙලේද කියලා මග නවත්තලා ඩ්‍රයිවර්ව තව කොහෙද යවලා පොලිසිය එකෙක්ව තියාගෙන තව එකෙක්ව ගේ වටලලා සෙනගක් ගිහිල්ලා මහා සෙනගක් උස්සන් යන්නේ සෙල්ෆි ගැහුවා කියලා. මේ දිනපතා මිනිහම් වෙන රටේ සෙල්ෆි ගැහුවා කියලා උස්සන් යන්නේ. ඇත්තම හේතුව අපි දන්නවා සෙල්ෆි ගහපු එක නෙමෙයි අර ටිරානලස් විවේචන කිරීම. ඒ හේව් ටිරානලස් ෂේප් එකේ ජනාධිපති මන්දිරයේ තිබුණ සල්ලි ගන්න හැදුවා විතරක් නෙමෙයි ඒක ගණන් කරලා ප්‍රසිද්ධිය පොලිසියට බාර දුන්නේ උන්ගෙන් පලි ගන්නත් හැදුවා. ඉතින් ඒක අධිකරණයේදී නැවත එළිදරව් වුණා මොකද්ද සිද්ධ වුනේ කියලා. අර හිරුනිකාගේ ගැන තව කෙටියෙන් දෙයක් කිව්වොත් එimhe පොලිසිය අඩුම ගානේ පොලිසියට බැරුණා හිරුනිකාව කූඩුවට නංග ගන්න. මහේස්ත්‍රාත් උසාවියේ කූඩුවට නංග ගන්නවත් පොලිසියට හැකියාවක් ලැබුණේ නැහැ නීතිඥවරුන්ගේ මැදිහත් වීම හින්දා. ටිරානලස්ගේ කතාව ගත්තොත් එහෙම ඔබට මතක ඇති මේක කීප වතාවක්ම කිව්වා. තරුණයන් පිරිසක් එකතු වෙලා ජනාධිපතිවරයා විසින් දාලා ගියපු රුපියල් 1,50,50,000කට ආසන්න මුදලක් හොයලා STF එක හරහා පොලිසියට බාර දුන්නා කොටු OIC-ට. කොටු OIC-ට එදාරය කතා කළා දේශපාලන එන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසියවලා කතා කරලා කිව්වා මේ සල්ලි ටිරානලස්ට ගිහින් දෙන්න කියලා. හරිනම් මුදල් හම්බුනහම මේක අධිකරණයට බාර දෙන්න ඕන. කරුණු දැක්වීමක් කළෙත් නැහැ. සල්ලි ගණන් කරලා පොලිසියට බාර දුන්න තරුණයන් අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ නීතිඥ සිරාස් නවුද්දීන් නීතිඥ නුවන් බෝපගේ ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් තරුණයන් වෙනුවෙන් පෙනී හිටියා. නීතිඥවරුන් කිව්වා කොටු OIC මේ සල්ලි මෙච්චර කාලයක් අධිකරණ භාරයට පත් කරේ නැත්නම් මොකක් හරි හේතුවක් හින්දා වෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් සැකසහිතයි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න ඕන කියලා. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් තිල්ලගමගේ පොලිස් විශේෂ විමර්ශන එකකයට නියෝග කළා. මේ සල්ලි අධිකරණයට බාර දෙන්න පරක් වුණේ ඇයි කියන එක සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන්න කියලා. ඒ අනුව ඊයේ නැවත මේ නඩුව කෙඳවපු වෙලේ පොලිස් විශේෂ විමර්ශන ඒකකෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා කිව්වා ඔවුන්ගේ විමර්ශනයේදී මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා කියලා. දේශබන්දු තෙන්නකෝන් කොටු OIC-ට කතා කරලා මේ සල්ලි ගිහිල්ලා ටිරානලස්ට බාර දෙන්න කියලා කිව්වා කියලා. කොටු OIC ඒ සම්බන්ධයෙන් සටහන් දාලා තියෙනවා කිව්වා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා කියලා විශේෂ විමර්ශන ඒකකයේ අධිකරණයට දැනුම් දුන්නා. මේ සම්බන්ධ නඩුව නැවතත් ලබන තව දෙකකින් කැඳවන්න නියමිතයි. මේ වෙනකොට ඒ කියන්නේ අනාවරණය වෙලා තියෙනවා. මේ වෙනකොට අධිකරණයේදී කියවෙලා තියෙනවා දේශබන්දු තෙන්නකෝන් සහ ටිරානලස් මේ සල්ලි ගන්න හැදුවාය කියලා. ඇයි මේ සල්ලි ගන්න හැදුවේ? ටිරානලස්ට ඇමතිකම ගන්න මේ ගෝඨාභය දුන්න සල්ලිද මේ? අපි දන්නේ නැහැ මොනවද කියලා. කොහොම නමුත් දැන් මේ කියන්න ඕන විශේෂම දේ තමයි ටිරානලස් කියන්නේ පොලිසිය බාර ඇමතිවරයා. පොලිසියේ යන විමර්ශනයේ අන්තිම අධීක්ෂණය වෙන්නේ ටිරානලස් යටතේ. ඊළඟට දැන් මේකේ ප්‍රධානම සාක්ෂිකාරයා වෙච්ච කොටුව OIC ඉන්නේ දේශපාලන තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ. ඉතින් ලංකාවේ සාධාරණ විමර්ශනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? දේශබන්දු තෙන්නකෝන් සහ ටිරානලස් තවමත් ඒ තනතුරු වල එහෙමම ඉඳි. ඉතින් මේ විදිහේ මුදල් වංචා කරාද කියන ඒ සැකසහිත චෝදනා සියල්ල එල්ල වෙද්දි මේ විදිහට පොලිසිය අවභාවිත කරමින් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් අපේ බදු මුදලෙන් පඩි ලබන පොලිස් නිලධාරීන්ගේ කාලය ශ්‍රමය වැය කරමින් මේ සම්පත් අවභාවිත කරමින් නාස්ති කරමින් ජනාධිපති මන්දිරයේ සෙල්ෆි ගහපු අය අල්ලන ASCII. එහෙම නැත්නම් පොලිසියට කැඳවීමක් කරොත් යම්කිසි වරෙන්තුවක් හරි අධිකරණයට බාර වෙන්න කිව්වොත් එන්න ඉඩ තියෙන ප්‍රසිද්ධියේ පොලිසියේ මිනිස්සු ඉස්සරහා විරෝධතාවල ඒ දවසෙත් විනාඩි 10කට 5කට කලින් නිරත වෙච්ච ජෝසප් ස්ටාලින් අල්ලන්න 50ක 60ක පිරිසක් පොලිස් ස්ථාන 4ක ජිප් රථවල තෙල් වැය කරමින් තෙල් නාස්ති කරමින් ඇවිල්ලා මේ කරන්නේ බරපතල වංචා දූෂණ ගණයට වැටෙන නාස්තියක්. ඇත්තටම ගත්තොත් බරපතල සම්පත් අවභාවිතයක් නාස්තියක්. මොකද මේ නිශ්චිත මොහොත වෙද්දී අධිකරණ තුල වෙඩි තැබීම් කරලා මිනිස්සු පලා යනවා.
මේ නිශ්චිත මොහොත වෙද්දී දිනපතා පාහේ මිනි හම්බ වෙනවා. සමහරට 2 3 හම්බ වෙනවා එක දවසේ. ඒ වගේම ගෝල් ෆේස් එකටම මිනි පාවිච්ච සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. මෝටර් සයිකල් කල්ලි වලින් කරපු අපරාධ ගණනාවක් කරනවා. පොලිසියට දැන් ඒව හොයන්න වෙලාව නැහැ. පොලිසිය කියනවා මේ ඕගොල්ලෝ මේ හදිසියෙන් නම්බර් ප්ලේට් එකක් නැතුනොත් අපිට කියන්න කියලා නිවේදන දානවා. 20 ගාණක් සිදුවීම් වුණාලු. නම්බර් ප්ලේට් එකක් මාරු කරලාලු මේව කරලා තියෙන. ඒ නිසා නම්බර් ප්ලේට් නැති වෙච්ච සිද්ධි වුණොත් අක් ගාලා පොලිසියට වාර්තා කරනවා. ඒ පොලිසියට ඒව හොයන්න වෙලාවක් නැහැ. බුද්ධ්‍යංශ වලට ඒව හොයන්න වෙලාවක් නැහැ. අපේ YouTube channel එකේ වීඩියෝ බලන එක ඒගොල්ලෝගේ වැඩි. ගුවන් හමුදා බුද්ධ්‍යංශ වල. CID එකේ වැඩේ ඒක ගැන කරුණු වාර්තා කරලා අධිකරණයට ගිහිල්ලා දාන එක. නීතිපතිගේ වැඩේ ඒවා රිවිව් කරන එක. එතකොට මිනිස්සු මේ වෙලාවේ මේවා හොයන එක තමයි සාමාන්‍ය සිවිල් ක්‍රියාකාරකම් වල ඉඳපු මිනිස්සුන්ව පන්නන එක තමයි වැඩේ. හොරා කාපු සල්ලි හොයන එකවත් මේ වෙද්දි සිද්ධ වෙන අපරාධ මාලාව ගැන හොයන එකවත් නෙවෙයි. අන්න ඒ නිසායි මේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් නොවන්නේ. පහුගිය මාස ගාණක් තිස්සේ මිනිස්සු පාරට බැහැලා දාඩිය දාගෙන කාලය ශ්‍රමය වැය කරගෙන ඉල්ලපු ඒ අලුත් රට දෙන්න පුළුවන් කමක් තියෙන ආණ්ඩුවක් නෙවෙයි. ඒ වෙනුවට Tamanට කරගන්න බැරි බව දැන Tamanට කරගන්න බැරි වුණා මිනිස්සු නැවත පාරට බහී කියලා බයට මිනිසුන්ව මර්ධනය කරන්න අපේ බදු මුදලෙන් සම්පත් අවභාවිත කරමින් ඉන්න ආණ්ඩුවක් මේක.